ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම අද අපි ඉගෙන ගන්න යන්නේ සංයුක්ත ගණිතයේ සංකීර්ණ සංඛ්‍යා කියන එකකේ සම්බන්ධවයි. අපි සංකීර්ණ සංඛ්‍යා කියන එකකේ ගැන කතා කළොත් සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගැටලු දෙකක් සඳහා සංකීර්ණ සංඛ්‍යා එකකයේ සම්බන්ධ වෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ගැටලු 10න් සාමාන්‍යයෙන් එක ගැටලුවක් සංකීර්ණ සංඛ්‍යා කියන එකකින් සමන්විතයි. මේ සඳහා ලකුණු 25ක් ලැබෙනවා. ඒ වගේම සංකීර්ණ සංඛ්‍යා සම්බන්ධ වෙනවා B කොටසේ සම්පූර්ණ ගානකට සම්බන්ධ වෙනවා. අපි පසුගිය ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේදී දකින්න ලැබෙනවා ගොඩාක් වෙලාවට 13 වෙනි ගැටලුවේ 50%ක් පමණ ආවරණය වෙනවා සංකීර්ණ සංඛ්‍යා වලින්. ඉතිරි 50% ආවරණය වෙන්නේ න්‍යාස වලිනුයි. ඒ අනුව සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් ලකුණු 25ක් ලැබෙනවා ඒ කොටසේදී සංකීර්ණ සංඛ්‍යා සඳහා. B කොටසේ අපි දන්නවා ගැටලුවකට ලැබෙනවා ලකුණු 150ක්. මේ 150න් 150ක්. ඒ කියන්නේ ලකුණු 75ක් පමණ සංකීර්ණ සංඛ්‍යා සඳහා ලැබෙනවා. එතකොට මේ ඒකකයේ ඔයගොල්ලෝ හරිහැටි ඉගෙන ගත්තොත් සංකීර්ණ සංඛ්‍යා කියන ඒකකයේ හරිහැටි ඉගෙන ගත්තොත් ලකුණු 75 එකතු කිරීම 25 ලකුණු 100ක් පමණ පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ආවරණය වෙනවා. අපි දන්නවා ප්‍රශ්න පත්‍රයකට සාමාන්‍යයෙන් ලකුණු 1000ක් ලැබෙනවා. එකෙන් 10න් එකක් 100ක් පමණ ලැබෙනවා. දැන් අපි බලමු සංකීර්ණ සංඛ්‍යා කියන එක මොනවද කියලා. ඉස්සෙල්ලම අපි මේ සඳහා පාඩමට අවතීර්ණ වෙන්න කලින් ඕගොල්ලෝ බොහෝ විට මේ සම්බන්ධයෙන් සංකීර්ණ සංඛ්‍යා පිළිබඳ දැනුවත් වීමක් නැහැ. අපි ඉස්සෙල්ලම බලලා ඉමු සංකීර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. මෙන්න ඕගොල්ලන්ට දෙනවා රසවත් ගැටලුවක්. මේක හොඳින් අහගෙන ඉන්න. මම මේ පුළුවන් නම් මේක කියවන්න. මම මේක කියවන්නම් ඕගොල්ලන්ට පහසු වෙන්න. අතීතයේ සිටි තරුණයන් දෙදෙනෙකුට ඔවුන්ගේ මියගිය සීයාට අයිති වටිනා වස්තුවක් ඉදන් කර ඇති තැනක් පිළිබඳ විස්තරයක් පෙට්ටගමක තිබී හමු වුණා. විස්තරයට අනුව වස්තුව වලලා තිබුණේ ගම අසල මුහුදේ තිබූ කුඩා දිවයිනකයි. නැගෙනහිර වෙරළෙන් දිවයිනට ගොඩ බැස්ස විට ගලින් නෙලන ලද ප්‍රතිමාවක්, විශාල නුග ගහක් සහ විශාල කළුවරක් ඒකරේඛීය නොවන ස්ථාන තුනක පිහිටා තිබෙනවා. ප්‍රතිමාවට ඉදිරිපස ගස් දෙක පිහිටා තිබුණා. ගස් දෙක ප්‍රතිමාවට වඩා මුහුදට කිට්ටුයි. වස්තුව වලලා ඇති ස්ථානය විස්තර කර තිබුණේ මෙහෙමයි. ප්‍රතිමාවේ සිට නුග ගහ වෙත පියවර මනිමින් ගමන් කර නුග ගහ පාමුලදී එම රේඛාවට ඒ කියන්නේ අර ප්‍රතිමාවේ ඉඳන් නුග ගහ දක්වා ඇවිදගෙන ආපු රේඛාවට හරියටම අංශක 90කින් වම් පසට හැරි ප්‍රතිමාවේ සිට නුග ගහ වෙත ආ පියවර ගණනම ගොස් එම ස්ථානයේ බිම සලකුණු කරන්න. කූඤ්ඤයක් හරි මොකක් හරි ගහලා බිම සලකුණු කරගන්න පුළුවන්. නැවත ප්‍රතිමාව මුලට ගොස් කළුවර ගහ වෙත පියවර මනිමින් ගමන් කර කළුවර ගහ පාමුලදී ඒ රේඛාවට හරියටම අංශක 90කින් දකුණු පසට හැරි ප්‍රතිමාවේ සිට කළුවර ගහ වෙත ආ පියවර ගණනම ගොස් එම ස්ථානයේද බිම සලකුණු කරන්න. පොළොවේ ලකුණු කරන ලද ස්ථාන දෙක කළ විට එම රේඛාවේ හරි මැද වස්තුව වලලා ඇත. ඔවුන්ට හමු වූ මේ පත්‍රිකාවේ මේ විස්තරය හැර වෙන කිසිම රූප සටහනක් තිබුණේ නැහැ. මේ විස්තරය මේ සරල රූප සටහනක් අපි ඇඳගත්තොත්, මනස්කල්පිත රූප සටහනක් අපි ඇඳගත්තොත් විස්තරයට අනුව ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. අර චූටි රූපයෙන් පෙන්වන්නේ අදාළ ප්‍රතිමාවයි. චූටි මිනිසෙක් වගේ ඉන්නේ එතන ඒ අදාළ ප්‍රතිමාව තියෙනවා. එතකොට මිනිසා මේ ගිය තරුණෙක් ඒ අදාළ උපදේශ අනුව කරන්න ඕනි ඔය ප්‍රතිමාව ළඟ ඉඳන් අර කොළ පාටින් තියෙන්නේ නුග ගහ. ඒ නුග ගහ
ළඟට ඉස්සෙල්ලම ඇවිදගෙන එනවා. ඒ පියවර ගාන ගනිමින් හරියටම එකෙන් අංශක 90ක් වමට හැරිලා ඊට පස්සේ ගමන් කරන්න ගන්නවා. අර නිල් පාට රේඛා දෙක. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඒ ප්‍රතිමාව ළඟ ඉඳන් නුග ගහ ළඟට ඇහිලා නුග ගහ ඉඳන් අංශක 90ක් වමට හැරිලා ඒ සමාන දුරක් ගිහිල්ලා එතන පොළව ලකුණු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයිමත් අර ප්‍රතිමාව ළඟට ඇහිලා එයා යනවා කළුවර ගහ ළඟට. එතකොට ඒ ගිය දුරම ඒක දකුණට හැරිලා කළුවර ගහ ළඟ ඉඳන් දකුණට හැරිලා ගමන් කරලා එතනත් පොළවේ සලකුණක් කරනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අර ඔය දැන් පොළවේ සලකුණු දෙකක් දාලා තිනවා. ඔය දෙක යා කරනවා. යා කරලා ඒ දුර මැන ගන්න පුළුවන් පියවර වලින්. ඔය ඒ කාලේ තිබිච්ච මිනුමකින් මැනගෙන ඒකේ හරි මැද හොයා ගන්නවා. මෙන්න මේ හරි මැද තමයි මේගොල්ලෝ මේ වස්තුව වලලන්නේ. හරි. දැන් බලමු මේගොල්ලෝ මේ වස්තුව හොයා ගන්න දැන් මේ දූපත බලා යාත්‍රා කරන්න ගන්නවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. තරුණයන් දෙදෙනා විස්තරය රැගෙන වස්තුව සොයා ගැනීමේ අරමුණින් දූපතට යාත්‍රා කළා. නියමිත තැනින් දූපතට ගොඩ බැසූ විට ඔවුන්ට විස්තරයේ තිබූ කළුවර ගහ සහ නුග ගහ දක්නට ලැබුණා. අවාසනාවකට ප්‍රතිමාව හෝ එය තිබූ තැන පිළිබඳව කිසිම සලකුණක් නැහැ. ඒක ගොඩක් වෙලාවට නිදන් හොරු විසින් කලකට පෙළ රැගෙන ගිහිල්ලා වෙන්න පුළුවන්. බලාපොරොත්තු සුන් වූ තරුණයින් තන තන වලවල් හාරා වස්තුව සෙව්වද එය අසාර්ථකව හිස් අතින් ආපහු ආවා. ඇත්තෙන්ම ඔවුන් සංකීර්ණ සංඛ්‍යා සංකල්ප හොඳින් අවබෝධ කරගෙන සිටියේ නම් ප්‍රතිමාව නොතිබුණද එම වස්තුව වැළලූ ස්ථාන හරියටම දැන ගැනීමට පුළුවන්කම තිබුණා. මෙම පාඩම් මාලාව අවසානයේ ඔබ සංකීර්ණ සංඛ්‍යා සංකල්ප විශේෂයෙන්ම ඒ ආශ්‍රිතව තියෙන ජ්‍යාමිතික සංකල්ප හොඳින් අවබෝධ කරගත්තොත් ඔබට මෙම ගැටලුව විසඳිය හැකියි. දැන් දැක්කනේ දුවේ පුතේ මෙතන මේ ඊටාම ප්‍රායෝගික ගැටලුවක් තියෙන්නේ. ඇත්තටම එක්තරා ආකාරයකට ඔයගලන්ට බුදුමත් හිතෙනවා ඇති අර ප්‍රතිමාව ළඟ ඉඳන් තමයි දුර මැන්නෙත් අර දිශාවන් අංශක 90ට හැරෙන ආකාරය මැන්නෙත් එතකොට ඒ රේඛාවන් අවශ්‍ය වෙනවා. ඒත් සංකීර්ණ සංඛ්‍යා මූල ධර්ම හොඳට අවබෝධ කරගත්තොත් නිකන් යාන්ත්‍රිකව සංකීර්ණ සංඛ්‍යා හැදෑරීම නෙමෙයි මේකේ විශේෂයෙන්ම ජ්‍යාමිතික සංකල්පය පිළිබඳ සංකීර්ණ සංඛ්‍යා ආශ්‍රිත මූල ධර්ම හොඳින් අවබෝධ කරගත්තොත් ඕගොල්ලන්ට මේ ගැටලුව විසඳන්න පුළුවන්. ඒ කියන්නේ අර ප්‍රතිමාව නැති වුණත් කොහොමද මේ වස්තුව වලලා තිබුණු ස්ථානය කොහොමද හොයාගන්නේ කියලා ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ සංකීර්ණ සංඛ්‍යා මූල ධර්ම භාවිතා කළා. මම මේ දුවල පුතලා අභියෝගයක් විදිහට ඉදිරිපත් කරනවා මේ පාඩම් මාලාවට මේ සංකීර්ණ සංඛ්‍යා පිළිබඳ පාඩම් මාලා කීපයක් යනවා. මේක හොඳින් අවබෝධ කරගන්න ඒ අවබෝධ කරගෙන ඇත්තෙන්ම මේ අභියෝගය මේ දුන්න ගැටලුව කොහොමද මේ මූලධර්ම භාවිතා කරලා විසඳන්නේ කියන එක ඕගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන් අවසානයේ. ඉතින් මෙතන මේ සංකීර්ණ සංඛ්‍යා වලින් තාත්වික ලෝකයට අදාළ බොහෝ ගැටලු විසඳන්න පුළුවන්. මේ තියෙන්නේ රූප දෙකක් තියෙනවා. පළවෙනි රූපයේ ඔයගොල්ලෝ දකින්න අර ගෙම්බෙක් ඉන්නවා ළිඳ ඇතුලේ. දැන් ඉතින් මේ ගෙම්බගේ චලනය ළිඳ ඇතුළට සීමා වෙලා තියෙනවා. ඒ වගේම ගෙම්බගේ දර්ශනපතයත් බොහොම පටුයි. මේක නිකන් හරියටම මිනිසා අපි දැනට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන තාත්වික සංඛ්‍යා පද්ධතියට පමණක් සීමා වුණා වගේ. දෙවෙනි රූපේ දැක්කන්නේ මොකද්ද? ගෙම්බා ළිඳෙන් එළියට එනවා. ළිඳෙන් පිටට පැමිණි ගෙම්බාගේ දර්ශනපත සහ චලනය පුළුල් වී ඇත. මිනිසා තාත්වික සංඛ්‍යා පද්ධතියේ සිට සංකීර්ණ සංඛ්‍යා පද්ධතියට පිම්මක් පැන්නා වැනිය. දැන් මේ දුලබුතාට තේරෙනවා මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක මිනිසා නිර්මාණය කරගත්තත් එක්ක විශේෂයෙන්ම ගණිතය හා ඒ ආශ්‍රිත විද්‍යාවන්හි ඒ වගේම ඒ විද්‍යාවේ භාවිතයින්ට මේක කොච්චර ඉවහල් වුණාද කියලා. ඒක හරියටම කියනවා නම් අර ගෙම්බගේ දර්ශනපතය
පුළුල් වුණා වගේම ගෙම්බගේ චලනය පුළුල් වුණා වගේ. හරියට අර දර්ශනපතේ පුළුල් වුණා කියන්නේ ඒ සංකීර්ණ සංඛ්‍යා ආශ්‍රිතය නැත්තම් ගණිතය ආශ්‍රිත අර සෛද්ධාන්තික පැත්ත වර්ධනය වුණා වගේ. ඒ වගේම අර චලනය පුළුල් වුණායි කියන්නේ එයාට අර මේ මිනිසාට අර භාවිතය ඉංජිනේරු භාවිත නොඑක ආකාරයේ භාවිත කියන එක ගොඩනගා ගැනීමට මේ සංකීර්ණ සංඛ්‍යා ඉවහල් වුණා වගේ. ඕගොල්ලන්ට අපිට පුළුවන් ඊළඟට බලන්න ඇත්තටම මේ සංකීර්ණ සංඛ්‍යාවල මේ ප්‍රායෝගික ලෝකයට කොච්චර දුරට වැදගත් වෙනවද කියන එක අපිට බලන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යා පද්ධතියේ නූතන ලෝකේ භාවිතය. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ සමීකරණය මොකක්ද? මේ පළවෙනි සමීකරණය තමා සුප්‍රකට සාපේක්ෂතාවාදය පිළිබඳව ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා විසින් සූත්‍රගත කරන ලද සමීකරණය. මේක ඔයගලන්ට දැනට දකින්න ලැබෙන්නේ නැහැ. මේ i නැත්තම් සංකීර්ණ සංඛ්‍යාවල ඔයගොල්ලෝ දන්නවා ඇති අපි ඉස්සරහට ඉගෙන ගන්නවා අර i කියන එකකින් තමයි සංකීර්ණ සංඛ්‍යා නිර්මාණය වෙන්නේ. මෙතන එහෙම i කියන එක දකින්න නැති වුණත් මේ සාධාරණ සාපේක්ෂතාවාදය පිළිබඳ මේ සූත්‍රයේ සූත්‍රගත කිරීමේදී සංකීර්ණ සංඛ්‍යා අවශ්‍ය වෙනවා. ඊළඟට මේ දෙවන සමීකරණය මොකක්ද? ඔයගොල්ලෝ අහලා ඇති 20 වෙනි සියවසේ සාපේක්ෂතාවාදය වගේම අනික් විශිෂ්ට බුද්ධිපලය තමයි ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව. මේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ඊටම වැදගත් සමීකරණයක් තියෙනවා ෂෝඩින්ගර් සමීකරණය. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ හදවත බඳු. මෙහෙන් බලන්න මෙතන තියෙනවා මේ i කියන එකක්. ඒ මොකක්ද? ඒ අර සංකීර්ණ සංඛ්‍යාවේ අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒක තමයි මේ i කියලා මෙතන හැඳින්වෙන්නේ. එතකොට මේ 20 වෙනි සියවසේ විශිෂ්ටතම සෛද්ධාන්තිකව ගත්තොත් විශිෂ්ටතම බුද්ධිපල දෙක සෛද්ධාන්තික වශයෙන් සාපේක්ෂතාවාදය ඒ වගේම ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව. එතකොට මේ දෙක නිර්මාණය කිරීම සඳහා සංකීර්ණ සංඛ්‍යා කියන එක ඉතාමත් වැදගත් වෙනවා. මේ යටින් තියෙන්නේ ප්‍රායෝගික භාවිතයේදී මේ සංකීර්ණ සංඛ්‍යා කොච්චර ඉවහල් වෙනවද කියන සම්බන්ධයෙන් ඔබට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් භාවිත දෙකක්. මේ මොකද්ද මේ රූපයේ දැක්වෙන්නේ මේ ඔයගලන්ට හිතා ගන්න පුළුවන් යම් ආකාරයකට මේ තියෙන දේවල් අනුව මේ විද්‍යුතය සම්බන්ධ මූලධර්ම. මේ විද්‍යුතයේදී මෙන් J කියලා හඳුන්වලා තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ ඇත්තටම අර i කියන එක නැත්තම් සංකීර්ණ සංඛ්‍යා ඒකකය. අයි මෙතන මේක J වලින් හඳුන්වන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ භෞතික විද්‍යාව ඉගෙන ගන්නකොට අර i කියන එක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ ධාරාව දක්වන්න. ඒක නිසා තමයි මේ විද්‍යුතයේදී ඒක J කියලා දක්වලා තියෙනවා. මේ විද්‍යුතය ඉගෙන ගන්නකොට ඉහළට ඔයගොල්ලෝ මම හිතන්නේ දැනට භෞතික විද්‍යාව ඉගෙන ගන්නකොට මේ J සංකීර්ණ සංඛ්‍යාව ඉගෙන ගන්නේ නැහැ. හැබැයි ඉහළට ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන් විද්‍යුතය ඉගෙන ගන්නවා නම් සංකීර්ණ සංඛ්‍යා අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇති සමහරු ෆූරියර් විශ්ලේෂණය කියලා තියෙනවා. නැත්නම් ෆූරියර් ශ්‍රේණි කියලා තියෙනවා. මේක ඊටාම වැදගත් sannivedana ඉංජිනේරු විද්‍යාවේදී විශේෂයෙන්ම ඔයගොල්ලන්ට ඔය දැන් මේ බලන රූපවාහිනී තරංග ලැබෙන්නේ. අපි මේක විද්‍යාත්මකව ඉගෙන ගන්නකොට මේ තරංග විද්‍යාව ෆූරියර් විශ්ලේෂණය කියන එක ඉතාම වැදගත්. ෆූරියර් විශ්ලේෂණය කියන එකේදී සංකීර්ණ සංඛ්‍යා ඉතාම වැදගත්. මේ තියෙන්නේ මේ ෆූරියර් විශ්ලේෂණයේ එක්තරා ආකාරයක්. මේකෙදි මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනත් i කියන එකකේ සම්බන්ධ වෙලා තියෙනවා මේ ප්‍රසිද්ධ සූත්‍රයක් ei θ cos θ i sin θ. මේක වැදගත් වෙනවා ෆූරියර් විශ්ලේෂණයේදී. මෙතෙන්දීත් මේ සංකීර්ණ සංඛ්‍යාවේ ඒ අතාත්තික ඒකකේ i කියන එක ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඉතින් දුවෙන් පුතේ මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක හරියට අවබෝධ කර ගැනීම වැදගත් වෙන්නේ මේ විභාගයට පිළිතුරු ලිවීමට පමණක් නොවේයි. විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තු වෙනවා නම් භෞතික විද්‍යා ධාරාව තුලින් උසස් අධ්‍යාපනය ලබන්න. ඒ කියන්නේ ඉංජිනේරු විද්‍යාව හෝ ඒවා නැත්නම් වෙනත් ආකාරයේ අර භෞතික විද්‍යාව කියන ඒවා සම්බන්ධ වෙන ආකාරයට උසස් අධ්‍යාපනය ලබනවා නම්
ඒ සංකීර්ණ සංඛ්‍යා කියන කොටස ඊටාම වැදගත්. විදුලිය ඉගෙන ගත්තත් නැත්නම් අර sannivedana තාක්ෂණීය සම්බන්ධ ඉංජිනේරු ඉගෙන ගත්තත් පරිගණක විද්‍යාව ඉගෙන ගත්තත් එහෙම නැත්නම් භෞතික විද්‍යාවට සම්බන්ධ සෛද්ධාන්තික පැත්ත ඉගෙන ගත්තත් ඔබ වෙනම ගණිතය ඉගෙන ගත්තත් මේ අපොස උසස් පෙළෙන් පස්සේ එන විශ්වවිද්‍යාල කාර්මික විද්‍යාල එහෙම නැත්නම් වෙනත් වෘත්තීය අධ්‍යාපනවලදී පවා මේ සංකීර්ණ සංඛ්‍යා කියන මූලධර්මය ඉතාමත් වැදගත් වෙනවා. අපි මින් ඉදිරියට දැන් පාඩමට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ ඔබ ළඟ තියෙනවා නම් පැන්සලක් පෑනක් ඒ වගේම සමහර විට අම්මා තාත්තා ළඟ තියෙනවා නම් ෆෝන් එකක් ඒකේ කැමරාවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පහසු වේවි මේ රූපවාහිනී තිරේ අවශ්‍යතාවයක් එන අවස්ථාවල යම්කිසි ආකාරයකට ඒකේ ෆොටෝ එකක් වගේ අරගන්න. විශේෂයෙන් අපි ගොඩක් වෙලාවට දෙනවා ඔයගොල්ලන්ට අභ්‍යාස හෝ ක්‍රියාකාරකම් දෙනවා. ඒවා ඔයගොල්ලන්ට පුළුවන් පෑනකින් ලියා ගන්න. එහෙම නැත්නම් අර වගේ ෆොටෝ එකක් අරගෙන ඒක ලබා ගන්න පුළුවන්. පුතේ මම මේ පාඩමට අවතීර්ණ වෙන්න කලින් තව පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. මේක ගණිත අධ්‍යාපනය සම්බන්ධවයි ජෝර්ජ් පෝල්යා කියලා හිටියා මේ 20 වෙනි සියවසේ හිටියා විශිෂ්ට ගණිතඥයෙක් ඒ වගේම විශිෂ්ට ගණිත අධ්‍යාපනඥයෙක්. ඔහු විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ ගණිතය නරඹන්නෙකුගේ ක්‍රීඩාවක් නොවේ කියලා. ඔහු එය නිතරම අවධාරණය කරපු කරුණක්. ඔහු ඒක සඳහන් කරා. ඇත්තටම අර අපි දන්නවා පීනන්න අපිට බෑ හුදෙක් පොතක් බලලා එහෙම නැත්නම් කාගේ හරි දේශන වලට සවන් දීලා අපිට පීනන්න ඉගෙන ගන්න බෑ. අපිට අනිවාර්යෙන් පිහිනුම් තටාකයට බහැලා පීනලම තමයි පීනන්න ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් ගණිතයත් ඒ වගේමයි. ඔබ අක්‍රියව රූපවාහිනියට හෝ නැත්නම් දේශකයෙකුට හෝ නිකන් අක්‍රියව සවන් දීමෙන් හෝ නැරඹීමෙන් ඔබට ගණිතය පුළුවන් වෙන්නේ නැහැ. ගණිතය පුළුවන් වෙන්න නම් ඊටාම සක්‍රිය වෙන්න ඕනි. ඔබ විසින්ම ගැටලු විසඳිය යුතුයි. දැන් අපි මේ පාඩම් මාලාවේදීත් ඔබට ගැටලු ලබා දෙනවා. ඒ වගේම අපි මේ පාඩම් මාලාවේ කියන දේ ගණිතය සම්බන්ධයෙන් එහි අක්‍රිය අසන්නෙකු නොවි ඔබ සක්‍රියව ඒ පිළිබඳව නිතරම සිතන්න. මේ හරියට අර මේ මනස කියලා කියන්නේ මේ නිකන් දැනුම පුරවා ගන්න දෙයක් නෙමෙයි. ඇත්තටම මනස කියන්නේ දැනුම පුරවා ගන්නා හිස් භාජනයක් නොවේ. නමුත් ඒක ඔබට ගිනි දැල්විය හැකි යමක්. මේ ලබා ගන්න අදහස් තුලින් ඒ වගේම මේ ගැටලු විසඳීම තුලින් ඔබ මේ සංකීර්ණ සංඛ්‍යා සංකල්ප පිළිබඳ ඊටාම හොඳ අවබෝධයක් ලබා ගනි කියලා බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේ සංකීර්ණ සංඛ්‍යා කියන එකකේ මේ පළමුවෙන්ම තියෙන කාලච්ඡේද ගාන ඔබේ පාසලේ ඉගෙන ගන්නකොට කාලච්ඡේද දෙකක් වෙන් කරලා තියෙනවා. මේ සංකීර්ණ සංඛ්‍යා පද්ධතිය විවරණය කිරීමට ඒ කියන්නේ මේකේ තියෙනවා මේ ගිණුම්ඵල හතරක් ඕගලන්ට පේනවා. අතාත්තික ඒකකය ප්‍රකාශ කරයි සංකීර්ණ සංඛ්‍යාව අර්ථ දක්වයි සංකීර්ණ සංඛ්‍යාවක තාත්තික කොටස හා අතාත්තික කොටස ප්‍රකාශ කරයි සංකීර්ණ සංඛ්‍යා දෙකක සමානතාව භාවිතා කරයි. කියන්නේ අපි දැන් හදන්නේ මේ ඉස්සෙල්ලාම මේ අතාත්තික ඒකකය කියන්නේ මොකද්ද කියන එක අර්ථ දක්වලා ඒක සංකීර්ණ සංඛ්‍යාව කියන එක අපි මොකද්ද කියලා අර්ථ දක්වනවා. මේ මූලික ඉගෙනුම්ඵල හතර හොඳින් හිතේ තියාගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් මේ පාඩම් මාලාව හෝ නැත්නම් ඔබ අධ්‍යයනය කරන සංකීර්ණ සංඛ්‍යා අධ්‍යයනය කරනකොට මේ ඇත්තටම මේ ඉගෙනුම්ඵල වලට ඔබ ඉගෙනුම්ඵල සාක්ෂාත් කරගත්තද කියලා ඔබටම ස්වයංව බලා ගන්න පුළුවන්. අපි දන්නවා මේ වර්ග සමීකරණ විසඳන්න ඔයගොල්ලෝ ඊටාම පළපුරුද්දක් තියෙනවා. අපි බලමු මේ
x වර්ගය ධන 2x ධන 5 සමාන බිඳුව කියන වර්ග සමීකරණය විසඳන්නේ කොහොමද කියලා. දැන් අපි දන්න දෙයක් තමයි ඔයගොල්ලෝ විශේෂයෙන් දන්නවා ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වර්ග පූර්ණය, අනිත් එක තමයි සූත්‍රයේ භාවිතය. ඇත්තටම ඔයගොල්ලන්ට මතක ඇති අර සූත්‍රය කියන එක ව්‍යුත්පන්න කරන්නේ අර වර්ග පූර්ණය කියන එක භාවිතා කරලා. ඉතින් මේ කොයි විදිහට හැදුවත් මේක ගැන වැඩි විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා හොඳටම කොහොමද වර්ග සමීකරණයක් විසඳන්නේ කියලා. මෙතෙන්ට අර පොඩි වෙනසක් තියෙන්නේ අනිත් වර්ග සමීකරණ වලට වඩා ඔයගොල්ලන්ට හම්බ වෙන බොහෝ වර්ග සමීකරණ වල ඒ ගැටලු දීලා තියෙන්නේ අර විවේචකය කියලා එකක් තියෙනවානේ. b වර්ගයේ ඍණ 4යි ac. ඔයගොල්ලන්ට මතක ඇති b වර්ගයේ ඍණ 4යි ac කියන එක තමයි විවේචකය කියන්නේ. මේ විවේචකයේ ධන විශාලයි හෝ සමානයි බිඳුව වෙන ඒවා තමයි ගැටලු එන්නේ. ඒ විවේචකයේ බිඳුවට අඩු වුණොත් මොකද්ද වෙන්නේ? කොටින්ම කිව්වොත් ඍණ සංඛ්‍යාවක් ආවොත් මොකද්ද වෙන්නේ? එතකොට ඔයගලන්ට පේනවා ඇති මම මෙතන දීලා තියෙන වර්ග සමීකරණයේ විවේචකයේ ඍණ සංඛ්‍යාවක්. කොටින්ම එකේ විවේචකයේ සමාන වෙනවා ඍණ 4ට. මේ අතරම ඍණ 16ට සමාන වෙනවා විවේචකයේ. කියන්නේ මේ සමීකරණයේ b වර්ගයේ ඍණ 4යි ac සමාන වෙනවා ඍණ 16ට. එතකොට ඍණ 16 වර්ගමූලයක් කියන්නේ මොකක්ද? මෙතනින් එහාට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ගණිත ගැටලු මෙතනින් එහාට ඔයගොල්ලෝ ගිහිල්ලා නැහැ. මොකද විවේචකයේ ඍණ වෙන. එහෙම නැත්නම් අර ඍණ සංඛ්‍යාවක වර්ගමූලය වෙන එන අවස්ථාවලින් එහාට ඔයගොල්ලෝ ගැටලු ගැන කතා කරලා නැහැ. නිකන් අපි සාමාන්‍ය ආකාරයට ඕක ලියාගෙන ගියොත් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම සාමාන්‍ය ආකාරයට ලියාගෙන යන්න පුළුවන්. හැබැයි මේ මොකද මම මේ ප්‍රශ්නාර්ථයක් දාලා තියෙන්නේ. මේ මොකද මේ ඍණ 4 වර්ගමූලය කියලා ලියනවා මෙතන. ඍණ සංඛ්‍යාවක වර්ගමූලය එන හැම අවස්ථාවම මම මෙතන ප්‍රශ්නාර්ථයක් සඳහන් කරලා තියෙනවා. මෙතනත් ඒ වගේමයි අර විවේචකයේ ඍණ වෙන අවස්ථාවෙ ඉඳන් මෙන්න මේ ප්‍රශ්නාර්ථය දාලා තියෙනවා. මොකද අපි ඍණ සංඛ්‍යාවක වර්ගමූලයක් කියන එකක් ගැන කතා කරලා නැහැ මීට පෙර. මේ පාඩමේදී තමයි මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක හඳුන්වන්න අපි මේ ඍණ සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ මොකක්ද කියලා දැන් බලමු. අතාත්තික ඒකකයේ i. ඒක තමයි අපි මේ අර්ථ දක්වන්නේ. අතාත්තික ඒකකයේ i වර්ගය සමානයි ඍණ 1 වන පරිදි වූ සංඛ්‍යාවක්. මේක මේ i කියන එක එතකොට තාත්තික සංඛ්‍යාවක් නොවේ. එතකොට ඒකට ආයිමත් කියන්නේ අතාත්තික ඒකකය කියලා. හරි. දැන් ඔයගොල්ලන්ට මතුවෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මෙතෙන්දිත් මේක අර්ථ දක්වන්න ගියාම අර i වර්ගය සමානයි ඍණ 1 කියලා තමයි අර්ථ දැක්වේ. නැත්තම් අර වර්ගමූල ඍණ 1 කියලා ඒක අර්ථ දැක්වේ නැහැ. එතකොට මෙන්න මේ ප්‍රශ්නය. සාමාන්‍යයෙන් අපි i සමානයි වර්ගමූල ඍණ 1 ලෙස අර්ථ නොදක්වන්නේ ඇයි? අපි කාට හරි හිතන්න ඉතින් අපිට කෙලින්ම ගන්න පුළුවන් i සමානයි වර්ගමූල ඍණ 1 කියලා. එතකොට ඕනනම් කාට හරි ඍණයි කියලා ගන්න පුළුවන් ඍණ වර්ගමූල ඍණ 1 කියලා හිට. ඇත්තට මේකට හේතුවක් තියෙනවා මූලික හේතුවක්. මෙන්න මේක තමයි ඒකට හේතුව. i සමානයි වර්ගමූල ඍණ 1 ලෙස අර්ථ දැක්වුවද i සමානයි ඍණ වර්ගමූල ඍණ 1 ලෙස අර්ථ දැක්වුවද ගොඩනැගෙන සංකීර්ණ සංඛ්‍යා පද්ධති එකම වෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ මේ අපි ඔය දෙකෙන් කෝක පාවිච්චි කරලා දැන් ඉස්සරහට අපි සංකීර්ණ සංඛ්‍යා කියන පද්ධතිය ගොඩනගනවා. කෝක පාවිච්චි කරත් මේ ගොඩනැගෙන ඒ පද්ධති දෙකම එකම ආකාරය ගන්නවා. එතකොට ඉතින් මේකේ ගැටලුවක් නැහැ. i සමානයි වර්ගමූල ඍණ 1 විදියට ගන්නත් පුළුවන් ඍණ වර්ගමූල ඍණ 1 විදියට අරගෙනත් මේක යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙන්න මේ මුල් ආකාරයට තමයි අපි අතාත්වික ඒකකයේ i අර්ථ දක්වන්නේ. අතාත්වික ඒකකයේ i අර්ථ දක්වන්නේ i වර්ගය සමානයි ඍණ 1 වන ආකාරයටයි. එතකොට අපි දැන් බලමු වර්ගයේ ඍණ වන. ඒ කියන්නේ වර්ග කිසියම් සංඛ්‍යාවක වර්ගය කුඩායි බිඳුව වන සංඛ්‍යාවක මේ වර්ගමූලය කොහොමද මේ i ආශ්‍රයෙන් ලියන්නේ කියලා. අපි දන්නවා මේ වර්ග සංඛ්‍යාවක් වර්ග කළාම ඍණ වෙන එකක් කොහෙත්ම බෑ තාත්වික සංඛ්‍යාවක් නම් වෙන්න. එතකොට අපි බලමු මේ i ආශ්‍රයෙන් කොහොමද ඒක ලියන්නේ කියලා. මෙන්න තියෙන උදාහරණයක්. x වර්ගයේ ඍණ 1 වෙලා තියෙනවා. හරි. එහෙමනම් කොහොමද අපි මේ මෙතෙන්දී මේක අර්ථ දක්වන්නේ? x සමානයි
ධන හෝ ඍණ i විදිහට තමයි. මොකද i වර්ගය ඍණයක වෙනවා. එහෙනම් x සමානයි ධන හෝ ඍණ i කියලා අපිට මේක මේ x සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන්. අර i ආශ්‍රයෙන් අර අතාත්වික ඒකකයේ i ආශ්‍රයෙන් ඇත්තටම කියනවා නම් සංඛ්‍යා දෙකක් පවතිනවා මේ x වර්ගය සමානයි ඍණ 1 වන පරිදි එකක් ධනයි අනිත් එක ඍණයි. දැන් අපිට පුළුවන් ඔය i පමණ භාවිතා කරලා ඕනම සංඛ්‍යාවක ඕනම ඍණ සංඛ්‍යාවක වර්ගමූලය ලියන්න. දැන් හිතා ගන්න බලන්න මෙන්න මේ වගේ එකක් තමයි. x වර්ගය සමානයි ඍණ 1ට 9. එතකොට අපි මේ ඕනම තාත්වික සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න අපි දන්නවා. එතකොට මොකද්ද වෙන්නේ ඇත්තටම මේකේ? මේ ඍණ 1ට 9 කියන්නේ ඍණ 1 වැඩි කිරීම 1ට 9. එතකොට එහෙමනම් අර අපි දන්නවා අර i කියන එකකේ වෙන් කරලා ගන්න පුළුවන්. ඉතුරු කොටසේ වර්ගමූලය හොයන්නේ ඒක අර සාමාන්‍යයෙන් තාත්වික ධන තාත්වික සංඛ්‍යාවක වර්ගමූලය හැවීමම තමයි. එහෙමනම් මේකේ අර වගේම එනවා අපිට මූල දෙකක් ලැබෙනවා. x සමානයි ධන හෝ ඍණ 1 යට 3යි i. එතකොට ඕනෑම මේ ආකාරයකට ඕනෑම ඍණ සංඛ්‍යාවක වර්ගමූලය මේ i කියන අතාත්වික ඒකකයේ භාවිතයෙන් හොයන්න පුළුවන්. දැන් අපි අර කලින් ගත්තු වර්ග සමීකරණය ගන්නකො බලන්න. x වර්ගය ධන 2x ධන 5 සමානයි බිඳුව සමීකරණය. ඒ සමීකරණේ දැන් විසඳුම i ඇසුරෙන් ලියමු. දැන් ඔයගොල්ලෝ දකිනවා මෙන්න මේ ගණන් දෙකේදී කරන්නේ අපි ඍජුවම මේ ඍණ සංඛ්‍යාවක වර්ගමූලයයි ලිව්වේ. දැන් සමහර වෙලාවට වර්ග සමීකරණයක අර විවේචකය ඍණ සංඛ්‍යාවක් වෙනකොට ඒකේ මූල මොන වගේද? දැන් මේ තියෙන්නේ අන්න ඔයගොල්ලන්ට ඒ උත්තරේ ලැබෙනවා. මේ x සමානයි අපිට ලියන්න පුළුවන්. දැන් අර අතාත්වික ඒකකයේ අපි අර්ථ දක්වා ගත්තත් එක්ක මූල දෙක අපි ලියනවා ඍණ 1 ධන 2යි ඍණ 1 ඍණ 2යි i කියලා. එතකොට මෙන්න මේක ඔයගොල්ලන්ට පේනවා. එතකොට මේ තාත්වික සංඛ්‍යා නම් නෙමෙයි මේ ලැබිලා තියෙන්නේ. තව විදිහට කියනනම් විවේචකය ඍණ වෙන වෙලාවේ ඒ වර්ග සමීකරණයේ මූල තාත්වික සංඛ්‍යා නෙමෙයි එන්නේ. අපි ඒව මොනවද කියලා. ඒවට තමයි අපි මේ සංකීර්ණ සංඛ්‍යා කියලා කියන්නේ යන්නේ ගොඩනගන්නේ යන්නේ. අපි දැන් බලමු කොහොමද මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක අර්ථ දක්වන්නේ කියලා අපි බලමු. අපි මේ සංකීර්ණ සංඛ්‍යා හරියටම අර්ථ දැක්වීමට ඉස්සෙල්ලා තව පොඩි උදාහරණ ටිකක් බලමු වර්ග සමීකරණ වලින්. මේ පළවෙනි එක ඔයගොල්ලෝ මේ වගේ හොඳටම විසඳලා පුරුදුයි. x වර්ගය ඍණ x ඍණ 1 සමානයි බිඳුව. දැන් මේක හිතලා බලන්න මොකද්ද b වර්ගයේ ඍණ 4යි ac. එහෙම නැත්නම් අර විවේචකය. මෙන්න මේ විවේචකය මොකද්ද? අපි දන්නවා ඕනෑම ax වර්ගයේ ධන bx ධන c කියන එකක වර්ග සමීකරණයක විවේචකය වෙන්නේ b වර්ගය ඍණ 4යි ac. එතකොට මේකේ විවේචකය ඔයගලන්ට බලන්න පුළුවන්. මේකේ විවේචකය b කියලා කියන්නේ ඍණ 1 වර්ගය 1 ඍණ 4යි ac. ඒක 4 ඍණ 4ක් එක ගත්දී ඒක වැඩි වෙලා 4 වෙනවා. ඒ කියන්නේ මේ මෙතන විවේචකය ඇත්තටම ධන වෙනවා. එතකොට එහෙනම් වර්ගමූල 5 වෙනවා. ඇත්තටම 5 වෙනවා මේ විවේචකයේ සමානයි 5 වෙනවා. එතකොට මේ පළවෙනි සමීකරණයේ ඇත්තටම තාත්වික ප්‍රභින්න මූල දෙකක් ලැබෙනවා. එක මූලයක් තමයි 1 ධන මූල 5 යට 2. එහෙම නැත්නම් අනිත් මූලය 1 ඍණ මූල 5 යට 2. එතකොට පළවෙනි එකට ඇත්තම කියනවා නම් තාත්වික ප්‍රභින්න මූල දෙකක් ලැබෙනවා. ඒ අතාත්වික සංඛ්‍යා නැත්නම් සංකීර්ණ සංඛ්‍යා පිළිබඳව කතා කරන්න අවශ්‍ය නැහැ. හැබැයි දෙවෙනි එක බලන්න. මේක ඇත්තටම වර්ග සමීකරණයක්. ඒ වගේම මේක විසඳනවා නම් කොහොමද අපිට ලියා ගන්න වෙන්නේ? අර x වර්ගය සමානයි ඍණ 9 වෙනවා. දැන් අන්න එනවා අපි අර කලින් කිව්වා වගේ මේ දැන් අතාත්වික ඒකකයිතා කරලා මේකේ වර්ගමූල ලියන්න පුළුවන්. x සමාන වෙනවා ධන හෝ ඍණ 3යි i. මේක තමයි දෙවෙනි සමීකරණයේ මූල. ඒකේ විවේචකය ඇත්තටම ඍණ සංඛ්‍යාව. ඒ වගේම තුන්වෙනි එක.
තුන්වෙනි එකෙත් මොකද්ද වෙන්නේ? අර B වර්ගයේ ඍණ 4AC කියන එක තුන්වෙනි එකේ ගත්තොත් මොකද්ද ලැබෙන්නේ? B වර්ගයේ ඍණ 4AC මෙන්න මේ තුන්වෙනි සමීකරණේ ගත්තොත් එහෙම B කියන්නේ ඍණ 1යි A කියන්නේ 1යි C කියන්නේත් 1යි. එතකොට B වර්ගයේ ඍණ 4යි AC 1 ඍණ 4. අන්න ඒක වෙනවා ඍණ 3 එනවා අපිට. හරි. එතකොට ඍණ 3 කියන්නේ බිඳුවට අඩුයි. එහෙමනම් ඒකේ අපි දන්නවා මේකේ කවදාවත් මූල විදිහට තාත්වික සංඛ්‍යා ලැබෙන්නේ නැහැ. අපි දන්න දැන් අර අර්ථ දක්වාගත්තු අතාත්වික ඒකකය i කියන එකත් එක්ක සම්බන්ධ කරලා මේකේ මූල ලිව්වොත් අපිට එනවා 1 ධන වර්ගමූල 3යි i 8 2 1 ඍණ වර්ගමූල 3යි i 8 2. හොඳට බලන්න මේ i කියන එක මේ වර්ගමූලය ඇතුලෙන් නෙමෙයි ලියන්නේ වර්ගමූලය පිටින්. මොකද අර වර්ගමූල ඍණ සංඛ්‍යාවක තමයි ඒක ධන හෝ ඍණ i විදිහට අපි අත දක්වන්නේ i කියන එක අතරම i වර්ගය සමානයි ඍණ 1 කියලා තමයි අර්ථ දක්වගන්නේ. හරි. හරි. දැන් මේ දූල පුතාලාට නැවතත් මතක් කරනවා නම් මේ x වර්ගය ධන bx ධන c සමානයි බිඳුව කියන සාධාරණ වර්ග සමීකරණය. ඇත්තටම මේක වර්ග සමීකරණයක් වෙන්න මොකද වෙන්න ඕනි? මේ a කියන එක අසමානයි බිඳුව වෙන්න ඕනි. එහෙම නැත්නම් ඒක මේ රේඛීය සමීකරණයක් වෙනවනේ. මේක අසමානයි බිඳුව අවස්ථාවකදී මේක සාධාරණ වර්ග සමීකරණය ලැබෙනවා. ඒකේ විවේචකය තමයි මේ ලියලා තියෙන්නේ. b වර්ගය ඍණ 4යි ac. ඒතර විවේචකයේ විශාල බිඳුව නම් අපිට ලැබෙනවා තාත්වික ප්‍රභින්න මූල ලැබෙනවා. විවේචකයේ සමානයි බිඳුව වුණොත් මොකද්ද වෙන්නේ? තාත්වික සමපාත මූල ලැබෙනවා. විවේචකයේ කුඩායි බිඳුව වුණොත් මොකද්ද වෙන්නේ? තාත්වික නොවන මූල පවතිනවා. දැන් ඔයගලන්ට මතකද ඇත්තටම ඔක ප්‍රස්ථාරිනුත් ඔක බලන්න පුළුවන් නේ. අර මේ විවේචකයේ බිඳුව විශාලයි බිඳුව නම් මේ එක්ක ප්‍රස්ථාරය යන්නේ මෙන්න මේ වගේ අර වර්ග සමීකරණය යනදොත් අර ඒ විශාලයි හෝ කුඩායි බිඳුව වීම අනුව එක්ක මෙහෙම එනවා එක්ක මෙහෙම. ඒ කියන්නේ දෙපොලකදී මේකේ ගත්තොත් දෙපොලකදී මේක කැපෙනවා. මේ විශාලයි බිඳුව හෝ කුඩායි බිඳුව වෙන්න ගියොත් එහෙම මෙන්න මේ ආකාරයකට ඒ විශාලයි බිඳුව කුඩායි බිඳුව වෙනකොට මෙන්න මේ අවස්ථාවේ විවේචකයේ විශාලයි බිඳුව නම් මෙහෙම වෙනවා. විවේචකයේ සමානයි බිඳුව නම් කොහොමද එන්නේ? එක්කෝ මේක අර මූල සමපාත වෙනවා එක්කෝ මෙහෙම නැත්තම් මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ ආයිමත් මොකද වෙන්නේ? අර මේ හැඩේ තීරණය වෙන්නේ උඩු අතට යටි යටද කියලා මෙන්න මේ ඒවල ධන හෝ ඍණ වීම අනුව. ඒක විශාලද බිඳුවද සමාන බිඳුව වීමද කියන එක අනුවයි. ඇත්තටම මේක මොකද්ද වෙන්නේ? මේ අවස්ථාවේ මේ ප්‍රස්ථාරය ඇන්දොත් එහෙම එන්නේ ඒක උඩින් යන්නේ මෙහෙම. අර කපන්නේ නැහැ x අක්ෂය. එහෙම නැත්තම් ආයිමත් අර ඒ ධන හෝ ඍණ වීම. එහෙම නැත්තම් මෙහෙම යන්නේ. එතකොට තමයි මේ අතාත්වික මූල තියෙන්නේ. මේක x අක්ෂය නම් y අක්ෂය x අක්ෂය වෙනකොට. හරි. ඔන්න අපිට පුළුවන් දැන් සංකීර්ණ සංඛ්‍යා අර්ථ දක්වන්න. x හා y තාත්වික සංඛ්‍යා විට ඉෂෙට් සමානයි x ධන iy ආකාරයේ සංඛ්‍යාවලට සංකීර්ණ සංඛ්‍යායයි කියනු ලැබේ. අපි අර වර්ග සමීකරණ වල මූල එනකොට ඔයගොල්ලෝ දැක්කම ඉන්න මේ වගේ ඒවා එනවා. එතකොට මේ i කියන ඒකකයක් සම්බන්ධ වෙලා කියනවා. මෙන්න මේක අපි රියල් ඉෂෙඩ් කියලා කියනවා. මේ ඉෂෙඩ් නම් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. ඉෂෙඩ් කියන එක දක්වන්න බොහෝ වෙලාවට මේ සංකීර්ණ සංඛ්‍යාවක්. එතකොට මේකට තමයි කියන්නේ අපි තාත්වික කොටස කියලා හිට. දැන් මෙන්න මේකට කියනවා අතාත්වික කොටස. මේක ඉංග්‍රීසියෙන් කියනවා නම් මේක රියල් ඉෂෙඩ් කියලා කියනවා. මේක ඉමේජිනරි ඉෂෙඩ් කියලා කියනවා. මෙන්න මේ අතාත්වික කොටසට. මේක තමයි අතාත්වික කොටස. නැත්නම් අපි සංකේතයෙන් ආර්ය ඉෂෙඩ් කියලා කියනවා මේ තාත්වික කොටසට. y ට කියනවා
im ඉෂෙට් කියලා. එතකොට හොඳට මතක තියාගන්න මේ y කියලා කියන්නේ තාත්වික සංඛ්‍යාවක් තමයි. හැබැයි ඒකට අපි අතාත්වික කොටස කියලා කියන්නේ අර i එකේ එක්ක හැම වෙලාවෙම එන කොටස නිසා. මොකද මේ i වල එක්ක එන කැලලට තමයි අපි අතාත්වික කොටස කියලා කියන්නේ. ඔන්න දොයි පුතේ දැන් ඕගොල්ලෝ සංකීර්ණ සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වා ගත්තා. z සමානයි x ධන iy ආකාරයකක්. x කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. y කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. හැබැයි අර x ට කියනවා අපි තාත්වික කොටස කියලා, y ට කියලා කියනවා අතාත්වික කොටස කියලා. y ට අතාත්වික කොටස කියලා කියන්නේ අර හැම වෙලාවෙම i එක්ක වැඩි වෙලා එන නිසා. ඔව්. දැන් අපි තවත් යම් පොඩි අර්ථ දැක්වීමක්. දැන් සංකීර්ණ සංඛ්‍යා කියන එක ඔයගොල්ලෝ හොඳට දන්නවා. මේ හුදෙක් තාත්වික සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? හුදෙක් අතාත්වික සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා අපි බලමු. x ධන iy කියන සංකීර්ණ සංඛ්‍යාවේ අර අතාත්වික කොටස බිඳුව වුණොත් මොකද වෙන්නේ? කියන්නේ y සමානයි බිඳුව වුණොත් මොකද වෙන්නේ? එතකොට ඔයගොල්ලන්ට පේනවා. එතකොට x විතරයි ඉතුරු වෙන්නේ. කියන්නේ තාත්වික කොටස විතරයි ඉතුරු වෙන්නේ. එතකොට අපි කියනවා අර x ධන iy සංකීර්ණ සංඛ්‍යාවේ y සමානයි බිඳුව වෙනකොට අරක හුදෙක් ඒ සංකීර්ණ සංඛ්‍යාව හුදෙක් තාත්වික සංඛ්‍යාවක් කියලා අපි හඳුන්වනවා. දැන් මේකෙන් ඔයගොල්ලන්ට තව දෙයක් පේනවා. ඇත්තටම ගත්තොත් ඕනෑම තාත්වික සංඛ්‍යාවක් සංකීර්ණ සංඛ්‍යාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. තව විදිහකට කිව්වොත් එහෙම තාත්වික සංඛ්‍යා කුලකය උපකුලකයක් නැත්නම් නියම උපකුලකයක් වෙනවා සංකීර්ණ සංඛ්‍යා වල. මොකද අර සංකීර්ණ සංඛ්‍යාව කරා තාත්වික කොටස බිඳුව වුණා වෙච්ච ගමන් එන්නේ තාත්වික සංඛ්‍යා. ඒ වගේම බලමු මේ හුදෙක් අතාත්වික සංඛ්‍යා කියන්නේ මොකද්ද කියලා. අර මුල් ආකාරයටම සමමිතිකව අපිට ඒක අර්ථ දක්වා ගන්න පුළුවන්. x සමානයි බිඳුව වෙනකොට. ඒ කියන්නේ තාත්වික කොටස බිඳුව වෙනකොට මෙන්න මේ කොටස බිඳුව වෙනකොට අපි කියනවා ඒකට හුදෙක් අතාත්වික සංඛ්‍යාවක් කියලා. හැබැයි මේ හුදෙක් අතාත්වික සංඛ්‍යා සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ අර තාත්වික සංඛ්‍යා වගේ. ඒ වගේම දැන් බලමු මේ දැන් ඔයගොල්ලෝ දකින්න ඇති අර සංකීර්ණ සංඛ්‍යාවක් කියන එකට හැම වෙලාවෙම එනවා කොටස් දෙකක් x ධන iy. ඒතකොට සංකීර්ණ සංඛ්‍යා දෙකක් සමාන වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? දැන් උදාහරණයක් විදිහට මේ තියෙන z සමානයි a ධන ib. මෙතන තියෙනවා w සමානයි c ධන it. මේ සංකීර්ණ සංඛ්‍යා දෙක සමාන වෙන්න නම් අර තාත්වික කොටස වෙනමයි අතාත්වික කොටස වෙනමයි සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ a ධන මේකේ මේ a සමානයි c වෙන්නත් ඕනේ. b සමානයි d වෙන්නත් ඕනේ. එහෙම අර වෙනත් කිසිම ක්‍රමයකින් සංකීර්ණ සංඛ්‍යා දෙකක් සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ තාත්වික කොටස් වෙන වෙනම සමාන විය යුතුයි. අතාත්වික කොටස් වෙන වෙනම සමාන විය යුතුයි. එහෙම නොවේ වෙන කිසිම ආකාරයකින් තාත්වික සංඛ්‍යා දෙකක් සමාන වෙන්නේ නැහැ. ඒක තමයි මේ ප්‍රකාශයෙන් කියවන්නේ. z සමානයි a ධන ib සහ w සමානයි c ධන id විට a සමානයි c හා b සමානයි d නම් හා නම්ම පමණක් z සමානයි w වේ. ඔව් ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන ජෝර්ජ් ෆෝල්යාගේ පොඩි රූපයක් එනවා. මේ රූපේ ඉන්නේ මොකද මේ ජෝර්ජ් ෆෝල්යා බොහෝ වෙලාවට අපිට මේ වගේ වරින් වර පැමිණ මතක් කරලා දෙනවා මේ දැන් ඔය කතා කරා ඇති දැන් ක්‍රියාකාරකමකට හරි නැත්නම් අභ්‍යාසයකට යන්න කියලා. මොකද ජෝර්ජ් ෆෝල්යා කියන්නේම පුළුවන් තරම් ගණිතය සක්‍රියව නිරත වීම තුලින් පමණයි. අසා සිටීමෙන් ගණිතය කියන එක ඉගෙන ගන්න බෑ කියන එක තමයි ජෝර්ජ් ෆෝල්යා හැම වෙලාවෙම අපිට මතක් කර දෙන්නේ. ඔන්න දැන් තියෙනවා අභ්‍යාසයක්. මේකේ බලන්න පළවෙනි එක පහත සඳහන් එක් වර්ග සමීකරණවල මූල සොයන්න. එක් මූලය a ධන ib ආකාරයට යා දක්වන්න. මේක දුවේ පුතේ ඔයගොල්ලන්ට පහසුවෙන්ම කරන්න පුළුවන්. මොකද මෙතන අපි දන්නවා මේ සමීකරණ විසඳීම ඔබ ඉතාම හොඳින් දන්නවා කොහොමද වර්ග සමීකරණ විසඳන්නේ කියලා.
x වර්ගයේ ධන 1 සමානයි බිඳුව වර්ග සමීකරණය x වර්ගයේ ධන 6යි x ධන 10යි සමානයි බිඳුව වර්ග සමීකරණය. ඒ වගේම 4x වර්ගයේ ධන 4යි x ධන 5 සමානයි බිඳුව වර්ග සමීකරණය. එකම වෙනස වෙන්නේ සමහර වෙලාවට මේකේ අර විවේචකයේ ඍණ වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඍණ වුණාම ඔයගොල්ලෝ දන්නවා ඒවා මූල කොහොමද අර a ධන ib විදිහට ලියන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා දැන් ඒක කොහොමද ලියන්නේ කියලා. ඒකින්ද මේක මේ සමීකරණ විසඳලා ඔයගොල්ලෝ ඒ මූල a ධන ib ආකාරයට ලියා දක්වන්න. මෙන්න තියෙනවා දෙවෙනි ගැටලුවේ අහන්නේ මේක ඇත්තටම ගණිත ගැටලුවකට වඩා අපි භාවිතා කරන අර්ථ දැක්වීම සම්මුතිය පිළිබඳව ඔයගොල්ලන්ට හිතන්න අවස්ථාවක් ලැබෙනවා. අර්ථ දැක්වීම අනුව බිඳුව යනු හුදෙක් තාත්වික සංඛ්‍යාවක්ද හුදෙක් අතාත්වික සංඛ්‍යාවක්ද? මේක ඔයගොල්ලන්ට හොඳ අභ්‍යාසයක්. ඒ කියන්නේ අභ්‍යාසයක් කියන්නේ මේක ඔයගොල්ලෝ අර ආයි නැවත ගිහිල්ලා මේ අර්ථ දැක්වීම කියවන්න. මොකද්ද හුදෙක් අතාත්වික සංඛ්‍යාවක් කියන්නේ? හුදෙක් තාත්වික සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. එතකොට බලන්න ඒ අර්ථ දැක්වීම අනුව බිඳුව කියන්නේ මොකද්ද කියලා. ඒ සම්බන්ධයෙන් ඔබට ඔබේ මිතුරන් සමග උනත් සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ඇත්තටම ගණිතයට වඩා ඒ ගණිතයේ පිළිබඳ තියෙන සම්මුතීන් සහ අර්ථ දැක්වීම් වලින් අනුව අර්ථ නිරූපණය වෙන්නේ මොකද්ද කියන එක තමයි එතනින් සාකච්ඡා වෙන්නේ. තුන්වෙනි ගැටලුව x කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා a ධන b i a ඍණ b y කියලා සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා ඍණ 7 ධන 8යි i කියලා. x කියන සංකීර්ණ සංඛ්‍යාව y කියන සංකීර්ණ සංඛ්‍යාවට සමාන වෙනවා නම් a සහ b වල අගයන් හොයන්න කියලා තමයි මේකෙන් කියන්නේ. මම හිතනවා ඔය දුවල පුතාලා දන්නවා සංකීර්ණ සංඛ්‍යා දෙකක් සමාන වෙන්න නම් මොකද්ද වෙන්න ඕනි කියලා. තාත්වික කොටස වෙන වෙනම සමාන වෙන්න ඕනි. අතාත්වික කොටස වෙන වෙනම සමාන වෙන්න ඕනි. ඒ අනුව ගත්තහම ඔයගොල්ලන්ට පුළුවන් මේක කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා බලන්න. ඉතා පහසුයි සමගාමී සමීකරණයක් ලැබෙයි. අර තාත්වික කොටස වෙන වෙනමයි අතාත්වික කොටස වෙන වෙනමයි සමාන කරාම ඊට පස්සේ බලන්න ඒක විසඳලා AB වලට එන්න ඕනි අගයන් මොනවද කියලා. ඔව් මේ අභ්‍යාසයේම හතරවෙනි ගැටලුව x වර්ගය ධන px ධන q සමානයි බිඳුව සමීකරණේ එක් මූලයක් දෙක ඍණයි නම් p හා q හි අගයන් සොයන්න. පස්වෙනි ගැටලුව x වර්ගය ධන bx ධන c සමානයි බිඳුව සමීකරණේ එක් මූලයක් පහ ඍණ 3යි නම් b හා c හි අගයන් සොයන්න. හයවෙනි ගැටලුව abc තාත්වික නියත වන ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයේ මූල අතාත්වික නම් සහ එම මූල w හා z නම් real w ඒ කියන්නේ අර තාත්වික කොටස w වල සමානයි තාත්වික කොටස z වල හා අතාත්වික කොටස w වල සමානයි අතාත්වික කොටස z බව පෙන්වන්න. හත්වෙනි ගැටලුව ABC තාත්වික නියත වන ax වර්ගය ධන bx ධන c සමාන බිඳුව සමීකරණයේ මූල හුදෙක් අතාත්වික වීමට අවශ්‍යතාවය සොයන්න. ඊළඟට 8 වෙනි ගැටලුවේ තියෙන ABC තාත්වික නියත වන ax වර්ගය ධන bx ධන c සමාන බිඳුව සමීකරණයේ මූල හුදෙක් තාත්වික වීමට අවශ්‍යතාවය සොයන්න. අපි ඇත්තටම මේකේ දැන් ගැටලු කීපයක් අපි විසඳලා බලමු. අපි බලමු හතරවෙනි ගැටලුව අපි විසඳන්න බලමු කොහොමද කරන්න කියලා. මෙන්න හතරවෙනි ගැටලුව මම එක වෙනම ගත්තා. දැන් අපිට තියෙන්නේ ලැබිලා තියෙන ගැටලුව මෙන්න මේ සමීකරණය අපි දන්නවා මේක x වර්ගය ධන px ධන q කියන සමීකරණය. දැන් බලන්න ඕගොල්ලෝ දන්නවා මේක අපි මූල මේකේ දැන් ගැටලුවේ දීලා තියෙන සමීකරණයේ එක් මූලයක් දෙක ඍණයි නම් p හා q හි අගයන් සොයන්න කියලා තමයි කියලා තියෙන්නේ. දැන් බලන්න මේකේ අපි මේ අවස්ථාවේදී වර්ග පූර්ණය කරන්න පුළුවන් සූත්‍රයෙන් භාවිතා කළාත් මේකේ මූල ලියන්න පුළුවන්. අපි සූත්‍රය ලිව්වොත් සූත්‍රය භාවිතා කළා මොනවද එන්නේ මූල. අපි සාමාන්‍ය ආකාරයට මේක පාවිච්චි කරොත් ඍණ p ධන හෝ ඍණ වර්ගමූල
p වර්ගය ඍණ 4q. මොකද අර b වර්ගය ඍණ 4ac. b කියන්නේ මෙතන p බෙදීම 2. 2a කියන්නේ 1 2. මෙන්න මේක තමයි අපිට x වල මූල විදිහට ලිව්වොත් එන්නේ. හැබැයි ඔයගොල්ලෝ බලන්න මේකේ කියනවා එක මූලයක් 2 ඍණ i කියලා. ඒ කියන්නේ මේකේ මූල මේ තාත්වික මූල නම් එන්නේ නැහැ. අතාත්වික මූලයි ඇහිලා තියෙන්නේ. ඒකෙම අපිට පේනවා මේකේ මොකද්ද මේ විවේචකය? විවේචකය තමයි p වර්ගයේ ඍණ 4q. මේක කුඩායි බිඳුව වෙන්න ඕනි නේද? මේක කුඩායි බිඳුවනේ. එහෙමනම් අපි දන්නවා මේක ලියාගමු අපි ඍණ 1 වාරයක් 4q ඍණ p වර්ගය කියලා. දැන් මේ 4q ඍණ p වර්ගය කියන්නේ නම් මෙන්න මේක විතරක් මේ කොටස විශාලයි බිඳුව අගයක් වෙනවා. හරි. දැන් ඔය දුවල පුතාලට පේනවා ඇති අර i කියන ඒකකය භාවිතා කරලා අපිට මේ මෙන්න මේ p වර්ගයේ ඍණ 4q කියන ඍණ සංඛ්‍යාවේ මූලය ලියන්න පුළුවන්. කොහොමද ඒක ලියන්නේ? ඒක අපි ලියනවා නම් x සමානයි ඍණ අපි මේක වෙන් කරලා ලියන්න පුළුවන් අර ඍණ p යට 2 ධන හෝ ඍණ වර්ගමූල අන්න i එක අපි අර එළියට ගන්නවා. මොකද අර ඍණ එකේ වර්ගමූලය කියන එක එනවනේ. එතකොට ඒක ධන හෝ ඍණ i වෙන්න පුළුවන්. ඍණ එකේ වර්ගමූල මෙතන 4q ඍණ p වර්ගය බෙදීම 2. ඔන්න ඒක අපිට සංකීර්ණ සංඛ්‍යා ආකාරයට මේ මූල ප්‍රකාශ වෙලා තියෙනවා. දැන් බලන්න මොකද්ද අපිට පුළුවන් x සමානයි ඍණ p යට 2 ධන හෝ ඍණ i වාරයක් වර්ගමූල 4q ඍණ p වර්ගය බෙදීම 2. මෙන්න මේක සමාන වෙන්න ඕනි මේ එක මූලයක්. ඇත්තටම මේක අපි දන්නේ නැහැ මේ ධන කොටසද ඍණ කොටසද ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක 2 ඍණ i කියන එකට සමාන වෙන්න ඕනි. 2 ඍණ i කියන එකකට සමාන වෙන්න ඕනි. හරි. දැන් මොකද්ද මේකෙන් අපිට ලබා ගන්න පුළුවන්? අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යා දෙකක් සමාන වෙනවා නම් තාත්වික කොටස වෙනමයි අතාත්වික කොටස වෙනමයි සමාන වෙන්න ඕනි. මේෙන් තියෙනවා තාත්වික කොටස් 2. එහෙමනම් ඍණ p යට 2 සමාන වෙන්න ඕනි 2ට. ඒ කියන්නේ මේකෙන් කියන්නේ මොකද්ද? p සමාන වෙන්න ඕනි ඍණ 4ට. හරි. දැන් p ඍණ 4යි කියන්නේ දැන් බලමු මේ අතාත්වික කොටස් දෙක වෙන වෙනම අපි සමාන කරමු. කොහොමද ඒක සමාන වෙන්නේ? අර ධන හෝ ඍණ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දන්නේ නැහැ කොයි එකද. ධන හෝ ඍණ i වාරයක් 4 අපි දන්නවා p වර්ගය ඍණ 4q ඒ කියන්නේ p 4q ඍණ p වර්ගය ඒ කියන්නේ 4q ඍණ 16. මොකද ඍණ 4 වර්ගය 16 වෙනවා. ඒක ධන සංඛ්‍යාවක් වෙනවා කොහොමත්. එතකොට 4q ඍණ 16 බෙදීම 2 සමානයි 2 ඍණ i වෙනවා. මේක සමාන මෙතන 2 මේ අතාත්වික කොටසයි වෙනම සමාන කරන්නේ. ඒ කියන්නේ එහෙමනම් අපි මේ මෙන්න මෙතන මේක සමාන වෙන්නේ ඍණ iට. දැන් බලන්න දෙපැත්ත වර්ග කරාම මොකද්ද වෙන්නේ? මේක වර්ග කළාම අපිට ලැබෙනවා මේ එහෙම නැත්නම් මේ iට i කපලා ඒ විදිහට හිතන්නත් පුළුවන්. i වර්ගය සමානයි ඍණ 1යි. මේ පැත්තේ එනවා ඔයගොල්ලන්ට ධන මේ පැත්තට වර්ග කළාම එනවා ඍණ 1ක්. එතකොට අපිට එනවා ඍණ මේක ධන ඍණ ප්‍රශ්නයක් වෙන්න ඍණ 4q ඍණ 16 යට 4
සමාන වෙන්න ඕනි. ඍණ වර්ග වුණාම ධන. හැබැයි මෙතෙන්ට එනවා ඍණ එකක්. මොකද i වර්ගයේ වර්ග වුණාම මොකද්ද? අපි දන්නවා i වර්ගයේ ඍණ එකයි. මේකෙන් අපිට ලැබෙනවා මොකද්ද? මේ 4q ඍණ 16 සමානයි 4යි කියලා එනවා. මොකද මේ ඍණ දෙපැත්තේ තියෙනවා. ඒක අපි දන්නවා ඒක මේ ආකාරයට සමීකරණය වුණා. 4යි q සමානයි 20යි. මේකෙන් ලැබෙනවා q කියන්නේ මොකද්ද? 5යි. ඔන්න අපිට එනවා අපිට එහෙනම් එනවා p සමානයි ඍණ 4යි q සමානයි 5යි කියලා ලැබෙනවා. p සමානයි ඍණ 4යි q සමානයි 5යි. එහෙනම් අපේ මොකද්ද සමීකරණය වෙන්නේ? අර p q අපි හොයාගත්තා x වර්ගය p කියන්නේ ඍණ 4යි ඍණ 4යි x ධන 5. මේක තමයි සමීකරණය වෙන්නේ. දැන් අපි ඇත්තටම ගත්තොත් එහෙම මේකේ අපිට ඒ කියන්නේ PQ වගයන් හොයාගත්තා. තවත් ආකාරයකට කිව්වොත් එහෙම මේකේ අපි x වර්ගයේ ඍණ 4x ධන 5. ඔව් x වර්ගයේ ධන 4x ධන 5 කියන එකේ x වර්ගයේ ඍණ 4x ධන 5 කියන එකේ අපි දන්නවා අර දෙක ඍණයි කියන එක මූලයක්. මේ මම වැඩිදුර විස්තරයක් මේක කරන්න යන්නේ. එතකොට මේකේ ඕගොල්ලෝ දැක්කා අර අනිත් මූලය එන්න ඕනි. ඇත්තටම අපි අර ගත්තාම දෙක ධනයි ඇත්තටම අනිත් මූලය විදිහට අපිට ලැබුණේ. මොකද අපි ඒකේ දන්නවනේ මූල දෙක ආවේ කොහොමද? ඍණ p යට 2 ධන හෝ ඍණ වර්ගමූල මෙතන i එකක් ආවා 16 ඍණ 4q බෙදීම 2. එතකොට එක මූලයක් 2 ධන i වුණා නම් ඒ කියන්නේ අර p q p ටාව ඍණ 4ක් q ටාව 5ක්. එතකොට අපි දැක්ක අනිත් මූලය එහෙමනම් මේ අනුව එන්න ඕනි 2 ඍණයි. දැන් මේක තවදුරටත් අපි කියනවා නම් මේ සමීකරණේ අර අපිට පුළුවන් ලියන්න මේක අර සාධක ආකාරයට ඕනනම් ලියනවා නම් මේක මූලයක් මේ අනිත් මූලය. මේ ආකාරයට ලියන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට හොඳ අභ්‍යාසයක් මේක බලන්න මේ සාමාන්‍ය ආකාරයට ඔබ වැඩි කරලා මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක වැඩි කිරීමක් කියන එක අපි තාම ඉගෙනගෙන නැහැ. හැබැයි යම් කිසි ආකාරයකට අභ්‍යාසයක් අනුව ඔයගොල්ලන්ට අර සාමාන්‍ය වැඩි කිරීම ආකාරයට මේ නීති පිළිපදිනවා කියලා බලලා මේකේ ඔයගොල්ලන්ට හොයන්න පුළුවන් මේ ලැබෙන වර්ග සමීකරණය මේකින් එන එක සමාන වෙනවද කියලා. මෙන්න මේ වර්ග සමීකරණය. හරි. අපි බලමු තවත් ගැටලුවක් අපි බලමු විසඳන්න. මේකත් අර ඔබ කලින් ආකාරයේම ගැටලුවක් කලින් ආකාරයට මේක විසඳන්න පුළුවන්. x වර්ගය ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයේ එක් මූලයක් පහ ඍණ 3යි i නම් a හා b හියගයන් සොයන්න කියන එක. මේක බලමු. 6 වෙනි ගැටලුවේ තියෙන ABC තාත්තික නියත වන x වර්ගයේ ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයේ මූල අතාත්තික නම් සහ එම මූල w හා ෂෙඩ් නම් රියල් w. නැත්නම් තාත්තික කොටස w වල සමානයි තාත්තික කොටස ෂෙඩ් වලට හා අතාත්තික කොටස w වල සමානයි අතාත්තික කොටස ෂෙඩ් වල බව පෙන්වන්න. ඉතින් ආයිමත් අපිට ගොඩක් අපි දන්නවා මෙතනින් ගත්තොත් ax වර්ගය ධන bx ධන c කියන එක ගත්තොත් මේකේ අපි දන්නවා මූල විදිහට ලැබෙනවා x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය ඍණ 4යි ac බෙදීම 2යි
ඒ කියන්නේ ඍණ b යට 2a ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4ac යට 2a. දැන් මේකේ අපි දන්නවා මේ මූල අතාත්තිකයි කියලා. අන්න මූල අතාත්තික නම් b වර්ගයේ ඍණ 4ac මොකද වෙන්න ඕනි? කුඩායි බිඳුව වෙන්න ඕනි. එහෙනම් මේකේ මූල ලියන්න පුළුවන් අපිට ආයිමත් ඍණ b යට 2a ධන හෝ ඍණ අර i එකක් අපිට එළියට ගන්න පුළුවන්. i කියන එක අරගත්තාම මේක ලියන්න පුළුවන් 4ac ඍණ b වර්ගය යට 2a. දැන් බලන්න එක මූලයක් වෙනවා ඍණ b යට 2a ධන i වාරයක් වර්ගමූල 4ac ඍණ b වර්ගය යට 2a. අනිත් මූලය වෙන්නේ ඍණ b යට 2a ඍණ i වාරයක් වර්ගමූල 4ac ඍණ b වර්ගය යට 2a. දැන් හොඳටම පේනවා නේද මේ තියෙන්නේ තාත්වික කොටස. අර මූල දෙකේ තාත්වික කොටස් මොකද්ද වෙලා තියෙන්නේ? සමාන වෙලා. ඒ කියන්නේ අතාත්වික නම් එම මූල ඒ කියන්නේ w වල දැන් මේක අපි දන්නේ නැහැ කෝකද w කෝකද z ඒක අපිට අදාළත් නැහැ. හැබැයි අර දෙකේ තාත්වික කොටස් මොකද්ද වෙලා තියෙන්නේ? සමාන වෙලා තියෙනවා. ඒ වගේම බලන්න දෙකේ අතාත්වික කොටස් ගැන බලන්න. මේ දෙකේ අතාත්වික කොටසුත් සමාන වෙලා තියෙනවා නේද? මේ ඒක සමාන වෙලා තියෙන එක විරුද්ධ. ඒ කියන්නේ එකක් ධන නම් අනිත් එක ඍණ වෙලා තියෙනවා. ඒකෙන් නම් පැහැදිලිවම පේනවා අතාත්වික කොටස ගත්තාම ඒකේ අතාත්වික කොටස w වල සමාන වෙලා තියෙනවා. මෙන්න මේකට. මේකක් ධන නම් අනිත් එක ඍණ වෙලා තියෙනවා. අතාත්වික කොටස් මෙතන මේකේ අතාත්වික කොටස වෙන්නේ ධන 4ac ඍණ b වර්ගයේ වර්ගමූලයට 2a. මේකේ අතාත්වික කොටස වෙලා තියෙන්නේ ඍණ වර්ගමූල 4ac ඍණ b වර්ගයේ යට 2a. මේකෙන් පැහැදිලි වෙනවා එතකොට මේ තවත් ආකාරයකට කියනවා නම් ඔයගලට පේනවා නේද මේ ඕනෑම x වර්ගය ධන bx ධන c සමානයි බිඳුව කියන සමීකරණයේ මූල අතාත්වික නම්. ඒ කියන්නේ අර විවේචකය කුඩායි බිඳුව නම් එක මූලයක් ඇල්ෆා ධන i බීටා කියලා එනවා නම් එහෙමනම් අනිත් මූලය මොකද්ද? ඇල්ෆා ඍණ i බීටාම විය යුතුයි නේද? මේ වැදගත් දෙයක් මේ අභ්‍යාසය හරහා පෙන්නනවානේ. එක මූලයක් ඇල්ෆා ධන i බීටා නම් ඒ කියන්නේ මේ විවේචකයේ කුඩායි බිඳුව අවස්ථාව වෙනකොට සංකීර්ණ මූලය එනකොට අනිත් මූලය ඇල්ෆා ඍණ i බීටා විය යුතුමයි. ඒක අර ඔයගොල්ලෝ කලින් කරපු ගැටලුව එක්කත් මුලින්ම අපි හතරවෙනි ගැටලුව අනුවත් දැක්කා. අර පස්වෙනි ගැටලුව ඔයගොල්ලෝ විසඳන්න. ඒකෙත් ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙන්න මේ බලන්න පුළුවන්. මේ ආකාරය තමයි මූල දෙකේ ඉන්නේ. හොඳයි. අපි මම විශේෂයෙන්ම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පුළුවන් තරම් ගැටලු විසඳීමට යොමු වෙන්න. දැන් මේකෙත් මේ අභ්‍යාසයේ ගැටලු ඔයගොල්ලන්ට අපි ඊළඟ පාඩමෙන් හමු වෙන්නට පෙර මේ ගැටලු විසඳන්න පුළුවන්. ඒ වගේම හොඳින් නැවත පාඩම සමාලෝචනය කරලා බලන්න. මොකද මේ සංකීර්ණ සංඛ්‍යා කියන්නේ අලුත් දෙයක් හින්දා ඒ සංකල්පය මොකද්ද කියන එක ඔබ තුලින්ම විමසා ප්‍රශ්න කරමින් ඒ ගැන හිතන්න. යලිත් පාඩමකින් නැතවතාවක් සංකීර්ණ සංඛ්‍යා සම්බන්ධ ඉතිරි කොටස පිළිබඳ පාඩමකින් විශේෂයෙන්ම සංකීර්ණ සංඛ්‍යාවල එකතුව සංකීර්ණ සංඛ්‍යාවල ගුණිතය මේ සම්බන්ධයෙන් අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා. එතෙක් ඔබ සමට ආයුබෝවන්.